හරි ළමයි අපි නවත්තපු තැන ඉඳන් ඊටු කරගෙන යන ඉස්සරහට මම කිව්වේ මූලද්‍රව්‍ය පරමාණු එක්ක ඉලෙක්ට්‍රෝන පිට කරලා එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ලබාගෙන මොනවද කරගන්නේ යාගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නවා. අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නවා. මේ විදිහට අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගෙන ස්ථායි වින්‍යාසයක් අපි ලබා ගන්නවා. මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි වින්‍යාසයක් ලබා ගන්නවා. එහෙම ලබා ගන්නකොට ළමයි පරමාණුවක් ඉලෙක්ට්‍රෝන නිකම් පිට කරන්න බෑ. කවුරු හරි තව පරමාණුවක් ඒ ඉලෙක්ට්‍රෝනේ ගන්න ඕනේ. ඒ වගේම පරමාණු ඉලෙක්ට්‍රෝනයක් නිකන් ගන්න බෑ. තව කාගෙන් හරි ඉලෙක්ට්‍රෝනයක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ පරමාණු දෙකක් එක්ක අහු වෙලා දෙන්නත් එක්ක ඉලෙක්ට්‍රෝන හවුලේ තියා ගන්න ඕනේ. මේ විදිහට පරමාණු ඉලෙක්ට්‍රෝන ගන්නකොට පිට කරනකොට නැත්නම් හවුලේ තියා ගන්නකොට ඒ පරමාණු අතර ආකර්ෂණ හැදෙනවා. එකිනෙක බැඳෙනවා. ඒවට තමයි අපි කියන්නේ මොනවා කියලාද? රසායනික බන්ධන කියලා කියන්නේ. ඒවට තමයි අපි කියන්නේ මොනවා කියලාද? රසායනික බන්ධන කියලා කියන්නේ. හරි. බලන්නකෝ. ලියන්න අනුමාතෘකාවක් විදිහට රසායනික බන්ධන කියලා. රසායනික බන්ධන. අනුමාතෘකාවක් විදිහට ලියන්න රසායනික බන්ධන කියලා. හරි. අපි ඒකේ නෝට් එක ලියාගමු. ලියන්න. මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි වීම සඳහා මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි වීම සඳහා වරහන් ඇතුළේ ලියන්න උච්ච වායු වින්‍යාස ලබා ගැනීම සඳහා වරහන් වහන්න සංනිජතා කවචයේ ඉලෙක්ට්‍රෝන ඒ කියන්නේ ළමයි පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන. සංනිජතා කවචය කියලා කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන. සංනිජතා කවචයේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කර ගැනීමෙන් පරමාණු අතර හෝ අයන අතර ඇතිවන ආකර්ෂණ බලහෙවත් බැඳීම් රසායනික බන්ධන ලෙස හැඳින්වේ. ආකාර දෙකකි. කියන්නේ එතනම ආකාර දෙකකි. හරි. බලන්නකෝ. පළවෙනි එක තමයි අයනික බන්ධන. අංක එක අපි කියන මොනවද? අයනික බන්ධන. නැත්තම් අපි මේවට කියනවා විද්‍යුත් සංයුජ බන්ධන. පළවෙනි එක ආයනික බන්ධන. එහෙම නැත්නම් අපි කියනවා විද්‍යුත් සංයුජ බන්ධන. දෙක සහ සංයුජ බන්ධන. හරි. ලියාගන්න. එක ආයනික බන්ධන නැත්නම් අපි ඒවටම කියනවා විද්‍යුත් සංයුජ බන්ධන. දෙක සහ සංයුජ බන්ධන. හරි. බලන්න. හරි. මම එකින් එක මාතෘකා විස්තර කරන්න කලින් මේක විස්තර කරනිමු. දැන් ආපහු අනුමාතෘකාවක් විදිහට ලියන්න අයනික බන්ධන කියලා. අනුමාතෘකාවක් ලෙස ලියන්න අයනික බන්ධන කියලා. හරි අපි කලින් ටික මතක් කරගනිමු. මේ බලන්න. මෙන්න සෝඩියම් පරමාණුව. මෙයාගේ අපිට මතකයි න්‍යෂ්ටියේ ප්‍රෝටෝන කීයක් තිබ්බද? 11ක් තිබ්බා. ඊට පස්සේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් තිබ්බා. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තිබ්බා. ඊළඟට තුන්වෙනි ශක්ති මට්ටමේ ඒ කියන්නේ යාගේ කීවෙනි ශක්ති මට්ටමද? අවසාන ශක්ති මට්ටම. ඒකට අපි කියන්නේ සංයුජතා කවචය. මෙන්න මේ සංයුජතා කවචයේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන කීයක් තිබ්බද? 1යි තිබ්බේ. සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝනය තිබ්බේ. මෙයා මේ ඉලෙක්ට්‍රෝනය පිට කරන්න බලාගෙන ඉන්නේ. මෙයා මේ ඉලෙක්ට්‍රෝනය මොනව කරන්නද? පිට කරන්න බලාගෙන ඉන්නේ. මේ බලන්න ක්ලෝරින් එයාගේ ප්‍රෝටෝන 17ක් තිබ්බා. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තිබ්බේ? 2යි. ඊළඟ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. අවසාන ශක්ති මට්ටම නැත්නම් යාගේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තිබ්බද? 7ක් තිබ්බා. සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තිබ්බද? 7ක් තිබ්බා. මෙන්න. දැන් මෙයා මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝනයක් ගන්න බලාගෙන ඉන්නේ.
මෙයා ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න බලාගෙන ඉන්නවා. මෙයා ඉලෙක්ට්‍රෝනයක් ගන්න බලාගෙන ඉන්නවා. මොනවා වේද? මෙයා දෙන ඉලෙක්ට්‍රෝනේ මෙයා ගයි. ඊට පස්සේ මොකද වෙන්නේ බලන්නකෝ. මෙයාගෙන් අපි දන්නවා ඉලෙක්ට්‍රෝනයක් පිට කරාම සෝඩියම් නියස්ටියේ තියෙන ප්‍රෝටෝන 11 එහෙමම තියෙනවා. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකත් ඒ විදිහටම තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ තිබ්බ ඉලෙක්ට්‍රෝන එකක් තිබ්බ එක පිට කරා. මේකේ මොකද වෙන්නේ එතකොට? ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. එහෙනම් පළවෙනි එකේ 2යි ඊළඟ එකේ 8යි අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනේ පිට කරා. ඉලෙක්ට්‍රෝනේ පිට කරපු හින්දා අපි දන්නවා ඉලෙක්ට්‍රෝනයක් පිට කරපුවාම මොන අයනයක්ද හැදෙන්නේ? ධන අයනයක් හැදෙනවා. ඉලෙක්ට්‍රෝනයක් පිට කරපුවාම ධන අයනයක් හැදෙනවා. ක්ලෝරින් මොකද කරේ? Cl මෙයාගේ ප්‍රෝටෝන 17 තිබ්බා. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තිබ්බා. ඊළඟ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. මේ බලන්න. අවසාන ශක්ති මට්ටමේ නැත්තම් මෙයාගේ සංවිචිතා කවචයේ මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන 7ක් තිබ්බා. දැන් සෝඩියම් දීපු ඉලෙක්ට්‍රෝනෙත් එයා ගත්තා මේ. දැන් කීයක් වෙලාද? 8ක් වෙලා. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝනයක් ගත්ත හින්දා මොන අයනයක්ද හැදෙන්නේ? ඍණ අයනයක් හැදෙනවා. මෙයා මොන අයනයක්ද හැදෙන්නේ? ඍණ අයනයක් හැදෙනවා. දැන් බලන්නකෝ. ධන අයනයකුයි ඍණ අයනයකුයි. අපි කියනවා මේවා මොනවද මේ? ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ. ප්‍රබල ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ. මෙන්න මේ ප්‍රබල ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ තියෙනකොට ඒ දෙන්න අතර මොකද වෙන්නේ? ආකර්ෂණයක් ඇති වෙනවා. ආන්ගේ ආකර්ෂණයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ආයනික බන්ධනය. මේ ආකර්ෂණය තමයි අපි කියන්නේ මොකද්ද? ආයනික බන්ධනය. හරි. මට කියන්න ආයනික බන්ධනයක් හැදුනේ කොහොමද? එක පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා ධන අයන හැදුවා. අනිත් පරමාණුව ඒ ඉලෙක්ට්‍රෝන අරගෙන මොකද කරේ? ඍණ අයන හැදුවා. ධන අයනයි ඍණ අයනයි අතර හදන ආකර්ෂණයට අපි කියන මොකක් කියලාද? ආයනික බන්ධනය කියලා. හරි. ආයනික බන්ධනය යටතේ නෝට් එක ලියාගෙන ඉන්න. එක් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන පිට කිරීමත් තවත් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමත් නිසා හටගන්නා ධන හා ඍණ අයන අතර ඇතිවන ප්‍රබල ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ නිසා හටගන්නා ආකර්ෂණ අයනික බන්ධන ලෙස හැඳින්වේ. හරි. උදාහරණ කියලා ලියලා සෝඩියම් ක්ලෝරයිඩ් වල NaCl උදාහරණ සෝඩියම් ක්ලෝරයිඩ් වල හරි. රූප සටහන ගන්න. ළමයි රූප සටහන අඳිද්දී මේ පරමාණු දෙක මේ ඈතින් හිටියේ මේ. මෙයා ඉලෙක්ට්‍රෝනේ පිට කරනවා, මෙයා ගන්න බලාගෙන ඉන්නවා, මෙයා දෙන්න බලාගෙන ඉන්නවා. මේ ගත්තටයි දුන්නටයි පස්සේ මොකද වෙන්නේ? ධන ඍණ අයන හැදුනට පස්සේ මේ දෙන්න ලං වෙලා ඉන්නේ. ආකර්ෂණය වෙනවා මේ. ආකර්ෂණය වුණාම ලං වෙනවා. පැහැදිලිද කතාව? ආකර්ෂණය වුණාම මේ දෙන්න මොකද වෙන්නේ? ලං වෙනවා. හරි. ඒ විදිහට අඳින්න. හරි වීඩියෝ එක පෝස් කරලා ඇදලි වල ආපහු ප්ලේ කරන්න. හරි. අපි ඊළඟ උදාහරණයට යමු. ඕගොල්ලෝ තනියෙන් පුළුවන් නම් අඳින්න බලන්න. මොනවද? ලිතියම් ඔක්සයිඩ්. අපි දන්නවා ලිතියම් වල සංයුතිතාවය 1යි, ඔක්සයිඩ් වල සංයුතිතාවය කීයද? 2යි. මාරු කරලා ලියුවාම Li2O. එහෙනම් මෙයාගේ සංයුතිතාවය මාරු කරලා ලියුවාම සූත්‍රය Li2O. කොහොමද හැදෙන්නේ කියලා බලන්න. මම මේක මකනවා. ලිතියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මතකද? හරි. මේ බලන්න. ලිතියම් වල පරමාණුක ක්‍රමාංකය 3යි. ඒ කියන්නේ ප්‍රෝටෝන 3යි. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්නේ? 2යි. ඊළඟ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි. එතකොට මේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙන්නේ 8ක් තියෙන්න ඕන තැන. මෙයා මොනවද කරන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කරන්න බලාගෙන ඉන්නේ. ඊට පස්සේ මෙතන බලන්න.
ඔක්සිජන් පරමාණුවක්. මෙයාගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. ඊළඟ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 6යි. 6යි. එතකොට ලිතියම් දෙන්නේ එක ඉලෙක්ට්‍රෝනේනේ. එයාට ඒ ඉලෙක්ට්‍රෝනේ ගත්තත් කීයද වෙන්නේ එතකොට? 7යි. මදි. තව ඉලෙක්ට්‍රෝනයක් ඕනේ 8ක් කරගන්න. ඒ හින්දා මොනවා කරයිද? තව ලිතියම් පරමාණුවකින් මෙයා තව ඉලෙක්ට්‍රෝනයක් ගයි. එහෙනම් මෙන්න තව ලිතියම් පරමාණුවක් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි ඊළඟ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි. මෙයාගෙනුත් ඉලෙක්ට්‍රෝනයක් ගයි. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. ලිතියම් ඉලෙක්ට්‍රෝනේ පිට කරපු හින්දා ලිතියම් ඉලෙක්ට්‍රෝනේ පිට කරපු හින්දා මොන ආයනයක් හදනවද? ධන ආයනයක් හදනවා. මෙයා මොන ආයනයක්ද හදන්නේ? ධන ආයනයක් හදනවා. ඔක්සිජන් ඉලෙක්ට්‍රෝනයක් ගත්ත හින්දා මෙයා බලන්න මොකද වෙන්නේ කියලා. මෙතන 6ක් තිබ්බා. මෙයාගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගත්ත 7ක් වුණා. මදි. ඒ හින්දා මොකද කරන්නේ? තව පරමාණුවකින් තව ඉලෙක්ට්‍රෝනයක් ගත්තා මේ. එහෙනම් තව ලිතියම් පරමාණුවකින් තව ඉලෙක්ට්‍රෝනයක් ගත්තා. පළවෙනි ශක්ති මට්ටමේ 2යි අන්තිම ශක්ති මට්ටමේ තිබි ඉලෙක්ට්‍රෝනේ මෙයාට දෙනවා. දුන්නාම මෙයාත් ධන ආයනයක් හදනවා. ඒ ඉලෙක්ට්‍රෝනෙත් මෙයා ගත්තට පස්සේ මොකද වෙන්නේ? මෙයා ඍණ 2 ආයනයක් හදනවා. මෙයා මොකද කරන්නේ? ඍණ 2 ආයනයක් හදනවා. දැන් මෙතන ධන ආයනයයි ඍණ ආයනයයි අතර මෙතනත් ඍණයි ධනයි අතර ආකර්ෂණයක් හැදෙනවා. මොකද්ද මේ බන්ධනේ? ආයනික බන්ධනය. උදාහරණ කියලා ලියලා දෙවෙනි උදාහරණය 2 ලිතියම් ඔක්සයිඩ් වල රයිට් ඔක අතින් හරි. ඊළඟ උදාහරණය ඔයගොල්ලෝ බලන්න පොඩ්ඩක්. මැග්නීසියම් ෆ්ලුවරයිඩ්. මැග්නීසියම් වල සංයුතිතාවය 2යි, ෆ්ලෝරින් වල 1යි. එක ලියන්නේ නැහැ, දෙක ලිව්වම MgF2. හරි. තනියම අඳින්න බලන්න පොඩ්ඩක්. තනියම ඇදලා පෙන්නන්න. try කරන්න ළමයි තනියම අඳින්න. හරි. බලන්න හරිද ඔයගොල්ලන්ද කියලා. මේකේ මැග්නීසියම් වල ප්‍රෝටෝන 12යි. පරමාණු ක්‍රමාංකය 12යිනේ. එහෙනම් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. ඊළඟ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 8යි. 8යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. එතකොට මේ මැග්නීසියම් බලාගෙන ඉන්නේ ඉලෙක්ට්‍රෝන 2ම පිට කරන්න. මේ ඉලෙක්ට්‍රෝන 2ම පිට කරන්න. ඔය ඉලෙක්ට්‍රෝන 2ම පිට කරන්න. මොකද වෙන්නේ? ෆ්ලෝරින් මේ බලන්න. එයාගේ පරමාණු ක්‍රමාංකය කීයද? 9යි. එතකොට මොකද වෙන්නේ? පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. සංයුතිතා කවචය නැත්නම් අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? එයාගේ 7ක් තියෙනවා. 7ක් තියෙනවා. මෙයා එකක් මෙයාගෙන් ගයි. එතකොට එයා 8ක් වෙනවා. ඉතුරු ඉලෙක්ට්‍රෝනය තව ෆ්ලෝරින් පරමාණුවකට දෙයි. මේ බලන්න. මෙතනත් F ප්‍රෝටෝන 9යි. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. ඊළඟ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තිබ්බද මෙයාගේ? 7යි. ඔන්න 7යි. මෙයාගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගයි. හරි. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන දෙකක්ම පිට කරනවා. ඒ හින්දා මොකද වෙන්නේ? මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා මැග්නීසියම් ධන 2 ආයනය හදනවා. පළවෙනි ශක්ති මට්ටමේ 2යි. ඊළඟ ශක්ති මට්ටමේ කීයක් තියෙනවද? 8යි. එයාගේ සංයුතිතා කවචයේ තිබ්බ ඉලෙක්ට්‍රෝන 2 පිට කරා. පිට කරපු හින්දා මෙයා මොන ආයනයක් හැදුවද? ධන 2 ආයනයක් හැදුවා. ඇයි ඒ? ඉලෙක්ට්‍රෝන 2ක් පිට කරා. ඒ හින්දා ධන 2 ආයනයක් හදනවා. ෆ්ලෝරින් මොකද වෙන්නේ? පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. ඊළඟ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තිබ්බා. මැග්නීසියම්ගෙන් එකක් ගත්තා. 8ක් වුණා. මෙයා මොන ආයනයක් හදනවද? ඍණ ආයනයක් හදනවා. ඍණ ආයනයක් හදනවා. ඊට පස්සේ අනිත් ෆ්ලෝරින් පරමාණුවත් මේ බලන්න. අනිත් ෆ්ලෝරින් පරමාණුවත් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තිබ්බා. මෙයාගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගත්තා 8ක් වුණා. එහෙනම් මෙයාත් මොන ආයනයක් හදනවද? ඍණ ආයනයක් හදනවා. එහෙනම් දැන් මොකද වෙන්නේ? මෙතන ධන ආයනයයි ඍණ ආයනයයි අතර මෙතනත් ධන ආයනයයි ඍණ ආයනයයි අතර හැදෙන බන්ධනයට අපි කියනවා මොකක් කියලාද? ආයනික බන්ධනය. හරි. උදාහරණ විදිහට මේකත් ඇඳ ගන්න.
උදාහරණ ලෙස අඳගන්න එකත් බලන්න ළමයි අඳින ගමන් හොඳට බලන්න මැග්නීසියම් පරමාණුවේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා ඒ ඉලෙක්ට්‍රෝන දෙකම පිට කරනවා හැබැයි ෆ්ලෝරින්ට ගන්න පුළුවන් එක ඉලෙක්ට්‍රෝනයයි එක ෆ්ලෝරින් පරමාණුවක් එක ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා තව ෆ්ලෝරින් පරමාණුවක් තව ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා එහෙම ගත්තාම ෆ්ලෝරයිඩ් ඍණායන හැදෙනවා F ඍණායන මැග්නීසියම් ධන දෙක අයන හැදෙනවා ඒ අයන අතර ඇතිවන ආකර්ෂණ ඒ ස්ථිති විද්‍යුත් ආරෝපණ අතර ඇතිවන ආකර්ෂණ වලට අපි කියනවා මොනවා කියලාද ආයනික බන්ධන කියලා කියනවා හරි ඔය විදිහට අපිට ඕන විදිහට ආයනික බන්ධනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස දන්නවා නම් අඳ ගන්න පුළුවන්. හැබැයි ළමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාස මතක නැත්තම් දැන් අපිට මේ එකක්වත් කරන්න වෙන්නේ නැහැ. ඒ හින්දා පළවෙනි මූලද්‍රව්‍ය 20 ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික හොඳින් මතක තියෙන්න ඕනේ. පළවෙනි මූලද්‍රව්‍ය 20 ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික හොඳට මතක තියෙන්න ඕනේ. පැහැදිලිද කතාව? හරි ඒ ටික. ඊට පස්සේ ලියන්න අනුමාත්‍රකාව. ආයනික සංයෝග කියලා. ලියන්න අනුමාත්‍රකාව ආයනික සංයෝග. ආයනික සංයෝග ආයනික සංයෝග ආයනික සංයෝග රයිට් මොනවටද මේ ආයනික සංයෝග කියන්නේ ආයනික බන්ධන සහිත සංයෝග ඒ කියන්නේ පරමාණු අතර හරි නැත්නම් අයන අතර හරි බන්ධන හැදිලා තියෙන්නේ අයන අතර නම් බන්ධන හැදිලා තියෙන්නේ අපි ඒකට කියනවා මොනවා කියලාද ආයනික සංයෝග කියලා කියනවා රයිට් ලියන්නකෝ ලියන්න ආයනික බන්ධන සහිත සංයෝග ආයනික බන්ධන සහිත සංයෝග ආයනික බන්ධන සහිත සංයෝග ආයනික සංයෝග ලෙස හැඳින්වේ ආයනික බන්ධන සහිත සංයෝග ආයනික සංයෝග ලෙස හැඳින්වේ ආයනික සංයෝග ලෙස හැඳින්වේ රයිට් උදාහරණ බලන්න දැන් අපි ඇන්ද මොනවද සෝඩියම් ක්ලෝරයිඩ් මෙයා ධන ආයනය ඍණ ආයනය මේ බලන්න මැග්නීසියම් ෆ්ලුෝරයිඩ් මෙයා මොකද්ද ධන ආයනය ඍණ ආයන ඊට පස්සේ පොටෑසියම් අයඩයිඩ් Ki තව බලන්නකෝ පරමාණු අතර නෙමෙයි තියෙන්නේ ඔයිට අමතරව මේ කොපර් සල්ෆේට් කොපර් ධන දෙක ආයනයයි SO4 ඍණ දෙක ආයනයයි අතර මේ මෙයා ධන දෙක ආයනයක් මෙයා ඍණ දෙක ආයනයක් සූත්‍ර ලියද්දී අපිට මතකයි මේකත් ආයනික සංයෝගයක් පැහැදිලිද ඇමෝනියම් ක්ලෝරයිඩ් මෙයා ධන ආයනයක් මෙයා ඍණ ආයනයක් එහෙනම් ඒකත් මොකද්ද ආයනික සංයෝගයක් ඔය විදිහට අපිට පුළුවන් මොනවා කරන්නද ආයනික සංයෝග ලියන්න රයිට් උදාහරණ කියලා ඒ ටිකත් ලියා ගන්න උදාහරණ sodium chloride magnesium fluoride potassium iodide copper sulfate ammonium chloride තව මොනවද අපි ඉස්සෙල්ලා lithium oxide Li2O මේ ඔක්කොම මොනවද ආයනික සංයෝග හරි ඊට පස්සේ බලන්නකො ළමයි හරිද මේ ටික හරි මේ බලන්න මෙන්න සෝඩියම් පරමාණුව මොකද කරේ මෙයා ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා ධන ආයනයක් හැදුවා හරි කවුද ඒ ඉලෙක්ට්‍රෝනේ ගත්තේ ක්ලෝරින් පරමාණුව එයා මෙයා දීපු ඉලෙක්ට්‍රෝන අරගෙන මොකක්ද හැදුවේ ඍණ ආයනයක් හැදුවා හරි දැන් මේ දෙන්න අතර බන්ධනයක් හැදුණා දැන් අහගෙන ඉන්නකෝ මේ සෝඩියම් පරමාණුව මෙයාට ඉලෙක්ට්‍රෝනයක් දුන්නානේ මෙයා සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝනේ ගත්තානේ ඒ හින්දා ඒ දෙන්න විතරයි බන්ධන හදාගන්න කියලා එකක් තියෙනවද අර පොඩි කාලේ වගේ මොකද්ද මම මේවට පැන්සල දුන්නේ ඒ හින්දා ඔයා මගෙත් එක්ක විතරයි අතල්ලන් ඉන්න අනිත් අයගේ අතෙන් අල්ලගෙන යන්න බෑ එහෙම කියනවනේ නේ එහෙම පුළුවන්ද එහෙම බෑ මේ බලන්නකෝ මේ දෙන්න අතර බන්ධනයක් හැදුනට මේ සෝඩියම් ධන අයනය මොකද කරන්නේ Cl ඍණ අයන කීයක් එක බැඳෙනවද තව වටේට Cl ඍණ අයන 6ක් එක්ක බැඳෙනවා මේ 4යි මෙහෙට මම එළියට එකක් අඳින්නම් ඔහම මේ පැත්තෙන් ඇතුළට බෝඩ් එක ඇතුළට තියෙන එකක් අඳින්නම් ඔන්න 6යි එහෙනම් සෝඩියම් පරමාණුවක් ක්ලෝරයිඩ් අයන කීයක් එක බැඳෙනවද 6ක් එක්ක බැඳෙනවා මේ ක්ලෝරින් පරමාණුවක් වටේට ආය සෝඩියම් කීයක් බැඳෙනවද ආය සෝඩියම් 6ක් බැඳෙනවා මේක වටේට මොකද වෙන්නේ තව සෝඩියම් 6ක් කෙලවරක් තියෙනවද ළමයි මේකේ මේක වටේට 6යි මේක වටේට 6යි ඒ ක්ලෝරින් සෝඩියම් වටේට ආය ක්ලෝරින් 6යි ඔහොම මොකද වෙන්නේ අප්‍රමාණ සංඛ්‍යාවක් එකට බැඳෙනවා කෙලවරක් නැහැ ගොඩක් බැඳෙනවා හැම සෝඩියම් අයනයක් වටාම ක්ලෝරයිඩ් අයන 6කුයි හැම ක්ලෝරයිඩ් අයනයක් වටාම සෝඩියම් අයන 6කුයි ආදී ලෙස එකින් එක බැඳිලා අප්‍රමාණ අයන සංඛ්‍යාවක් බැඳිලා අපේ ඇහැට පේන මොකක් හදනවද ලුණු කැටේ හදනවා සෝඩියම් ක්ලෝරයිඩ් කැටේ හදනවා සෝඩියම් ක්ලෝරයිඩ් කැටේ අපි දන්නවා ලුණු කැටයක් විදිහට පේනවා අපිට එහෙනම් මේකට තමයි අපි කියන්නේ මොකක් කියලාද අයනික දැලිස කියලා කියන්නේ මොකද්ද මේක අයනික දැලිස හරි මාතෘකාව ලියන්න අනුමාතෘකාව
අයනික දැලිස. අනුමාත්‍රිකාව ලියන්න අයනික දැලිස. හරි ඒ අර්ථය ලියන්න. ඒ අර්ථය ලියන්න. අයනික සංයෝගවල ධන හා ඍණ අයන ආයනික සංයෝගවල ධන හා ඍණ අයන නිශ්චිත රටාවකට අප්‍රමාණ සංඛ්‍යාවක් එකට බැඳී ස්පටික සාදයි. අප්‍රමාණ සංඛ්‍යාවක් එකට බැඳී ස්පටික සාදයි. එය අයනික දැලිස ලෙස හඳුන්වයි. අයනික දැලිස ලෙස හඳුන්වයි. හරි උදාහරණ කියලා ලියන්න. උදාහරණ සෝඩියම් ක්ලෝරයිඩ් වල NaCl වල උදාහරණ සෝඩියම් ක්ලෝරයිඩ් වල ලියන්න. සෝඩියම් ක්ලෝරයිඩ් වල කියලා ලියලා යටින් ලියන්න සෑම Na ධන අයනයක් වටාම සෝඩියම් ධන අයනයක් වටාම හරිනේ සෑම සෝඩියම් ධන අයනයක් වටාම Cl ඍණ අයන ක්ලෝරයිඩ් අයන Cl ඍණ අයන 6ක්ද Cl ඍණ අයන 6ක්ද සෑම Cl ඍණ අයනයක් වටාම Na ධන අයන සෝඩියම් ධන අයන 6ක්ද ආදී වශයෙන් බැඳී අයනික දැලිසක් සාදයි. 6ක්ද ආදී වශයෙන් බැඳී අයනික දැලිසක් සාදයි. හරි අයනික දැලිසක් සාදයි. හරි නේද? රයිට්. රූප සටහන අදින්න ඕනේ නැහැ. රූප සටහන මේ අපි බෝඩ් එකේ අඳපු විදිහට නෙවෙයි තියෙන්නේ. ඇත්තටම මේක තියෙන්නේ කොහමද? ත්‍රිමාණවනේ හිතන්න වෙන ළමයි. ආයනයේ තියෙනවා ඒක වටේට ආයන 6ක් තියෙනවා. ඒ ක්ලෝරයිඩ් එක වටේට ආයන 6ක් තියෙනවා. එහෙම මේ ත්‍රිමාණ දැලිසක් නෙමේ මේක. එහෙනම් අපි මේක බෝඩ් එකේ නිරූපණය කරන්න ඕනේ නැහැ. අපිට රූපයේ සටහන කවදාවත් අඳින්න කියන්නේත් නෑ. අපි දැනන් ඉන්න ඕනේ. මොකද වෙන්නේ? සෝඩියම් සහ ක්ලෝරීන් අතර බන්ධන හදනකොට මේ එක සෝඩියම් ධන ආයනයකුයි එක ක්ලෝරයිඩ් ආයනයකුයි අතර නෙවෙයි බන්ධන හැදෙන්නේ. ආයන මොකද වෙන්නේ? එකිනෙක සමූහයක් නිශ්චිත රටාවට බැඳිලා දැලිසක් හදනවා කියන එක දැනන් ඉන්න ඕනේ. ඒක විශේෂයි. මොකක්ද අපි මේකට කියන්නේ? ආයනික දැලිස. ආයන අතර හැදෙන හින්දා මේවට අපි කියන්නේ මොකක් කියලාද? ආයනික දැලිස කියලා කියන්නේ. මේ ආයන අතර හැදෙන හින්දා මේක මොකද්ද? ආයනික දැලිස කියලා කියන්නේ. හරි. ලියන්න ඊළඟ අනුමාත්‍රිකාව. ලියන්න. ආයනික සංයෝගවල ගුණ. ආයනික සංයෝගවල ගුණ. ආයනික සංයෝගවල ගුණ. හරි. ආයනික සංයෝගවල ගුණ. මේ බලන්නකො මොනවද ආයනික සංයෝගවල ගුණ? කොහොමද මේවා හැදිලා තියෙන්නේ? ධන හා ඍණ ආයන එකිනෙක බැඳිලා හැදිලා තියෙන්නේ. එහෙනම් පළවෙනි ගුණය තමයි මොකද්ද? ධන හා ඍණ ආයන එකිනෙක බැඳිලා හැදිලා තියෙනවා. අලියන් අංක 1 ප්‍රතිවිරුද්ධ ආරෝපණ දරන ආයන වලින් ඒ කියන්නේ මොනවද? ධන හා ඍණ ආයන කියලා වරහන් තුල යන්න. ධන ආයන හා ඍණ ආයන. ධන ආයන හා ඍණ ආයන. ධන ආයන හා ඍණ ආයන. හරිනේ? ධන ආයන හා ඍණ ආයන වලින් සමන්විත වේ. හරි නේද? ධන ආයන හා ඍණ ආයන වලින් සමන්විත වේ. ඊළඟට මේ බලන්නකො. 2 අපිට මේ බන්ධන කඩන්න ඕනේ වුණොත් එහෙම මේවා කඩන්න ඕනොත් එහෙම මොකද වෙන්නේ? බන්ධන ගොඩක් තියෙන හින්දා අධික ශක්තියක් දෙන්න වෙනවා. ලොකු ශක්තියක් දීලා තමයි කඩන්න වෙන්නේ.
ඒ හින්දා අපිට මේක ද්‍රව කරන්න හරි වායු කරන්න හරි වුණොත් එහෙම මොකද වෙන්නේ? ද්‍රව හරි වායු බවට පත් කරන්න වුණොත් එහෙම මේ බන්ධන සේරම කඩන්න ඕනේ. ඇයි? ද්‍රවේකාංශු නැත්නම් වායුකාංශු එකිනෙක වෙන් වෙලා තියෙන්න ඕනේ. ඔහොම ඈතින් වෙන් වෙලා තියෙන්න ඕනේ. මේවා වෙන් කරන්න නම් මේ බන්ධන සේරම කඩන්න ඕනේ. ඒ හින්දා මොකද වෙන්නේ? ලොකු ශක්තියක් දෙන්න ඕනේ. එහෙම ලොකු ශක්තියක් දෙන්න ඕන නම් මොකද කරන්න වෙන්නේ? ලොකු උෂ්ණත්වයකට රත් කරන්න ඕනේ. ඒ හින්දා මේවල මොනවා වෙනවද? ද්‍රවාංක තාපාංක ගොඩක් ඉහළ ගියා. ද්‍රවාංක සහ තාපාංක මොකද වෙන්නේ? ගොඩක් ඉහළ ගියා. එහෙනම් අංක දෙක දාලා ලියන්න. අංක දෙක ලියන්න. ආයනික සංයෝගවල ඉහළ ද්‍රවාංක හා ඉහළ තාපාංක ඇත. ආයනික සංයෝගවල ඉහළ ද්‍රවාංක හා ඉහළ තාපාංක ඇත. ඉහළ ද්‍රවාංක හා ඉහළ තාපාංක ඇත. right. ඊළඟට අංක 3 මේ බලන්නකෝ. මේ වලින් විදුලිය ගමන් කරනවද? විදුලිය ගමන් කරන්නේ නැහැ. ඇයි ඒ? ඝන අවස්ථාවේදී මේවා ඔක්කොම එකිනෙක බැඳිලා තියෙන්නේ මේ. ඝන අවස්ථාවේදී මේ ඔක්කොම එකිනෙක බැඳිලා තියෙන්නේ. ඒ හින්දා මොකද වෙන්නේ? මේවා නිදහසේ මේ ආයන වලට ගමන් කරන්න බෑ. ඒ හින්දා විදුලිය සන්නයනය කරන්නේ නැහැ. මේ වලින් මොකද වෙන්නේ? විදුලිය සන්නයනය කරන්නේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු කැටයක් තුලින් විදුලිය යන්නේ නැහැ. හැබැයි අපි ලුණු ටික වතුරේ දිය කරොත් එහෙම මොකද වෙන්නේ? මේක අපි දානවා ජලයට. ජලයට දාපුවාම මොකද වෙන්නේ? මේ බන්ධන සේරම කැඩෙනවා. කැඩුනට පස්සේ ආයන වෙනම තනියම තියෙනවා මේ. දැන් මොකද වෙන්නේ? දැන් මේවා තුලින් විදුලිය ගමන් කරනවා. ඒ කිව්වේ ආයනික සංයෝගයක ඝන සංයෝගයක ඝන අවස්ථාවේ තියෙන එකකින් විදුලිය යන්නේ නැහැ. හැබැයි ජලයේ දිය කරාට පස්සේ, ඒ කියන්නේ ජලීය ද්‍රාවණයක් තුලින් විදුලිය යනවා. එහෙම නැත්නම් අපි රත් කරලා දිය කරලා හදාගත්තත් මොකද වෙන්නේ? ඒත් විදුලිය යනවා. අපි ද්‍රවාංකයේ දක්වා රත් කරපු ආයනික සංයෝගයකට කියනවා මොකක් කියලාද? විලීන ද්‍රාවණයක් කියලා. මොකද්ද මේ? විලීන එකක්. එහෙනම් විලීන ද්‍රාවණයක් තුලින් හරි ජලීය ද්‍රාවණයක් තුලින් හරි විදුලිය ගමන් කරනවා. හැබැයි ඝන අවස්ථාවේදී විදුලිය ගමන් කරන්නේ නැහැ. හරි. ඊළඟ කරුණු දෙක විදිහට ලියා ගන්න එක. ඊළඟ අංකේ දාලා ලියා ගන්න. ලියන්න. ඝන අවස්ථාවේදී ආයනික සංයෝග තුලින් විද්‍යුතයේ සන්නයනය නොකරයි. ඝන අවස්ථාවේදී ආයනික සංයෝග තුලින් විද්‍යුතයේ සන්නයනය නොකරයි. හරි. ඊළඟ අංකේ දාලා ලියන්න. ආයනික සංයෝගවල ජලීය ද්‍රාවණ හා විලීන ද්‍රාවණ තුලින් ආයනික සංයෝගවල ජලීය ද්‍රාවණ හා විලීන ද්‍රාවණ තුලින් විද්‍යුතය සන්නයනය කරයි. හරි. ඊළඟ කරුණ දිහා එතනම ලියා ගන්න. බොහෝ ආයනික සංයෝග ජලයේ දිය වේ. බොහෝ ආයනික සංයෝග ජලයේ දිය වේ. හරි. ලියන්න ඊළඟට ක්‍රියාකාරකම කියලා. බලන්න. අපි කරන්නේ ළමයි බීකරයකට කාබන් ඉලෙක්ට්‍රෝඩ දෙකක් දාලා, කාබන් කුරු දෙකක් දාලා අපි මේකට බල්බයක් සම්බන්ධ කරලා මේකට අපි විදුලි කෝෂයක් සම්බන්ධ කරනවා. සංකේත වලින් අදින්නම් විදුලි කෝෂයක් සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා මෙතෙන්ට විවිධ ද්‍රව දානවා. විවිධ ද්‍රාවණ දානවා. මෙතන මොකක් හරි ද්‍රාවණයක්. සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ද්‍රාවණයක්, නැත්නම් සීනි ද්‍රාවණයක්, ආසුත ජලය, ඒ වගේ විවිධ ද්‍රාවණ දාලා එක එක අවස්ථාවේදී බල්බය දැල් වෙනවද නැද්ද කියලා බලනවා. ඒකෙන් අපිට පුළුවන් මොනවද කරන්නද? මේ ද්‍රාවණය හරහා විදුලිය යනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. හරි. ලියන්නකෝ ක්‍රියාකාරකම යටතේ. ලියන්න ක්‍රියාකාරකම කියලා. රූපයේ දැක්වෙන පරිදි උපකරණ සකස් කර බීකරයේ තුලට වෙන වෙනම සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්
සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්, කොපර් සල්ෆේට් ද්‍රාවණයක්, සීනි ද්‍රාවණයක්, ආශ්‍රිත ජලය ද්‍රාවණයක්. නැත්නම් ආශ්‍රිත ජලය. ආශ්‍රිත ජලය. අපෝ කියන්නම් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්, කොපර් සල්ෆේට් ද්‍රාවණයක්, සීනි ද්‍රාවණයක් හා ආශ්‍රිත ජලය දමා එක් එක් අවස්ථාවේ නිරීක්ෂණ ලබා ගන්න. හරි. අඳින්න රූප සටහන ඇඳලා නම් කරන්න. මොනවද මේ තියෙන්නේ? එතකොට මේ තියෙන්නේ බල්බය, කෝෂය, මේ තියෙන්නේ කාබන් කූරු. අපි කියනවා කාබන් ඉලෙක්ට්‍රෝඩ නැත්නම් කාබන් කූරු. හරි. මේ තියෙන්නේ ද්‍රාවණය, මේ බීකරය. හරි. රූප සටහන අඳින්න. රයිට්. නිරීක්ෂණය ලියන්න. නිරීක්ෂණය කියන්නකො මට මොකද්ද නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ? මෙතන ද්‍රාවණයේ විදිහට අපි ලුණු ද්‍රාවණය නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් දැම්මත්, කොපර් සල්ෆේට් ද්‍රාවණයක් දැම්මත් මොකද වෙන්නේ? බල්බය දැල් වෙනවා. හැබැයි සීනි ද්‍රාවණයේ තියෙන වෙලාවේ එහෙම නැත්නම් ආශ්‍රිත ජලයේ තියෙන වෙලාවේ බල්බය දැල් වෙන්නේ නැහැ. ලියන්න. නිරීක්ෂණයේ විදිහට ලියන්න. නිරීක්ෂණයේ ලෙස ලියන්න. නිරීක්ෂණය සෝඩියම් ක්ලෝරයිඩ් NaCl සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය හා කොපර් සල්ෆේට් CuSO4 ද්‍රාවණය ඇති විට බල්බය දැල්වේ. එතනම ලියන්න. සීනි ද්‍රාවණය හා ආශ්‍රිත ජලය ඇති විට බල්බය දැල් වෙන්නේ නැත. හරි. එහෙනම් මොකද්ද අපිට නිගමනය කරන්න පුළුවන් වෙන්නේ? ලියන්න නිගමනය. මොකද්ද නිගමනය කරන්න පුළුවන් වෙන්නේ? අයනික සංයෝගවල, ඒ කියන්නේ කොපර් සල්ෆේට් සහ සෝඩියම් ක්ලෝරයිඩ් කියන අයනික සංයෝගනේ. ඒ වල ද්‍රාවණ තුලින් මොකද වෙන්නේ? විදුලිය ගමන් කරනවා. අයනික නොවන සංයෝග ද්‍රාවණ තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. රයිට්. ලියන්න නිගමනය ලියන්න. අයනික සංයෝගවල ජලීය ද්‍රාවණ තුලින් විදුලිය සන්නයනය වේ. ආයනික සංයෝගවල ජලීය ද්‍රාවණ තුලින් විදුලිය සන්නයනය වේ. හරි. එහෙනම් ඔන්න අපි ඒ ටික කිව්වා. ආයනික සංයෝගවල ජලීය ද්‍රාවණෙ මොකද වෙන්නේ? විදුලිය ගමන් කරනවා. පැහැදිලිනේ කතාව? රයිට්. ජලීය ද්‍රාවණ වලින් විතරක් නෙවෙයි. ආයනික සංයෝගයක විලීන ද්‍රාවණ ගත්තත් ඒවා තුලිනුත් විදුලිය ගමන් කරනවා. කොහොමද විලීන කරන්නේ? ආයනික සංයෝග රත් කරන්න ඕනේ මොනවා වෙනකන්ද? ද්‍රව වෙනකන් රත් කරන්න ඕනේ. හැබැයි වැඩේ ලේසි නෑ. සාමාන්‍යයෙන් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රව කරන්න රත් කරන්න ඕනේ සෙල්සියස් අංශක කීයද? 840 විතර රත් කරන්න ඕනේ. ඒ හින්දා අපිට විද්‍යාගාරයේදී එක කරලා පෙන්වන්න බෑ. විද්‍යාගාරයේදී අපි ජලීය ද්‍රාවණ විදුලිය සන්නයනය කරනවා කියලා විතරයි පෙන්වන්නේ. හරි. යමු අපි ඊළඟ කොටසට.